හරි. ඝර්ෂණය කියන කොටස තමයි අපි කරන්න යන්නේ අද. ඝර්ෂණය කියලා කියන්නේ යම්කිසි වස්තුවක් මොන හරි පෘෂ්ඨයක ස්පර්ශ වෙලා තියෙනවා. මේ විදිහේ වස්තුවක් තියෙනවා පොළොවත් එක්ක ස්පර්ශ වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙයාට අපි බාහිර බලයක් යදුවොත් එහෙම P කියලා. බාහිර බලයක් යදුවොත් එහෙම P කියලා. මෙයා මේ පැත්තට තල්ලු වීමට පොළවෙන් දක්වනවා මෙයාට ප්‍රතිරෝධී බලයක්. මෙයා මේ පැත්තට යන එක වළක්වාලීම සඳහා පොළවෙන් යොදනවා ප්‍රතිවිරුද්ධ බලයක්. අන්න ඒකට කියනවා අපි ඝර්ෂණ බලය කියලා. එතකොට මේක හැමතිස්සෙම පොළොවම වෙන්න ඕනේ කියලා නියමයක් එහෙම නැහැ. එහෙනම් මොකද්ද මේ ඝර්ෂණය කියන්නේ? වස්තුන් දෙකක් එකිනෙකට සාපේක්ෂව චලිත වීමට උත්සාහ කරන විට වස්තුන් දෙකක් එකිනෙකට සාපේක්ෂව චලිත වීමට උත්සාහ කරන විට චලිත වන වස්තුව කෙරෙහි අනෙක් වස්තුව මගින් ඇති කරන ප්‍රතිරෝධී බලයට කියනවා ඝර්ෂණය කියලා. අන්න මෙතන තියෙනවා ඩස්ටර් එක. මෙන්න මේ ඩස්ටර් එක මම මේ පැත්තට තල්ලු කරනවා. මෙයා මේ පැත්තට තල්ලු කරද්දී ඒ තල්ලු වීමට එරෙහිව මෙන්න මේ ටියුබ් එකෙන් දක්වන ප්‍රතිරෝධී බලය. අන්න ඒකට කියනවා ඝර්ෂණ බලය කියලා. හරි. බලන්න මෙතන අර්ථ දැක්වීම කොහොමද තියෙන්නේ කියලා. ස්පර්ශ වෙති වස්තු දෙක එකිනෙකට සාපේක්ෂව චලිත කරවීමට තත් කිරීමේදී සෑම විටම මෙම චලිතයට විරුද්ධව බල කොට නැගෙනවා. මේවා පොදුවේ ඝර්ෂණ බල කියලා හඳුන්වනවා. දැන් මොන හරි වස්තුවක් අපි මෙහෙම උඩ ඉඳලා අතෑරියොත් එහෙම පහළට මෙයාගේ බරින්ද මෙයා පහළට එනවා. හැබැයි වායුගෝලයේ මගින් මෙයාට ඇති කරන මොනවාද? ප්‍රතිවිරුද්ධ බල. ඒකත් සලකන්න පුළුවන් ඝර්ෂණයක් විදියට. වායුව මගින් ඇති කරන ප්‍රතිරෝධී බල. හරි. ඔන්න ඔය විදිහේ වස්තුවක චලිතයට ප්‍රතිවිරුද්ධව ඇතිවන බලවලට අපි කියනවා ඝර්ෂණ බලය. මෙන්න මේ ඝර්ෂණ බලය බලන්න රූප සරණෙන් අවස්ථා දෙකක් දීලා තියෙනවා. පළවෙනි අවස්ථාවේදී P කියලා බලයක් කරනවා. එතකොට එයා මත ඝර්ෂණ බලය F කියලා අපි ලකුණු කරගමු. මෙතනින් යදනවා P කියලා බලය හැබැයි θ කෝණයක් ආන තමයි තියෙන්නේ. P කියලා බලයක් තියෙනවා θ කෝණයක් ආන තමයි තියෙන්නේ. එතකොට මේ බලයේ විභේදන සංරචකයන් එනවා දෙකක්. මේ බලයේ විභේදන සංරචකයන් දෙකක්. එකක් තමයි මේ පැත්තට එනවා P cos θ. පහළට එනවා මොකද්ද? P sin θ. වස්තුව චලිත වීම සඳහා දායක වෙන්නේ P cos θ කියන බලය. එතකොට මෙයාට විරුද්ධව මේ පැත්තෙන් ඇති වෙනවා ඝර්ෂණ බලය එකේ. එහෙනම් වස්තුවක් චලිත වෙනකොට හෝ චලිත වීමට උත්සාහ දැරීමේදී එම වස්තුව මත මෙන්න මේ ස්පර්ශිත පෘෂ්ඨය මගින් ඇති කරන බලයට අපි කියනවා ඝර්ෂණ බලය කියලා. ආයෙ කිව්වොත් යම් වස්තුවක් චලිත වන විට හෝ චලිත වීමට උත්සාහ දරන විට යම් වස්තුවක් චලිත වෙනකොට හෝ චලිත වෙනකොට උත්සාහ දරන විට එම චලිත වන වස්තුවට චලිතයට එරෙහිව ස්පර්ශිත පෘෂ්ඨය මගින් ගොඩනැගෙන ප්‍රතිරෝධී බලයට කියනවා ඝර්ෂණ බලය කියලා. දැන් අර්ථ දැක්වීම වැයක් නෑ ගානක් හදා ගන්න පුළුවන් නම් හරි. බලන්න. වස්තුවක් මත යම් පෘෂ්ඨයක් මගින් ඇති කරන ඝර්ෂණ බලයේ විශාලත්වය ස්පර්ශ වන පෘෂ්ඨ දෙකේ ස්වභාවය මත රඳා පවතිනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මෝටර් සයිකලයක ටයරයක් හොඳට කට්ට තියෙනවා නම් ඒ ටයරය මත තියෙන ඝර්ෂණ බලය වැඩි. හැබැයි ගෙවිලා තියෙනවා නම් එයා මත තියෙන ඝර්ෂණ බලය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මෙන්න මේ ඝර්ෂණ බලයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. එකකට කියනවා ස්ථිතික ඝර්ෂණ බලය, දෙවෙනි එකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය, තුන්වෙනි එකට කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. අපි බලහැටි වෙන්නේ ඔන්න ඔය ඝර්ෂණ බලයේ ප්‍රධාන අවස්ථා තුන බලන්න.
ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික ඝර්ෂණ බලය. right. මෙහෙම වස්තුවක් තියෙනවා. මෙන්න තමයි. මෙයා මත යොදනවා මං බලයක්. මෙන්න මේ බලය බාහිර බලය P. P කියලා බලයක් යොදනවා. මෙන්න මේ බාහිර බලය හේතුවෙන් මෙයා චලිත වෙන්නේ නැහැ. චලිත වෙන්නේ නැහැ. එහෙම චලිත නොවෙන්න නම් මෙයාට මේ පැත්තට F කියලා බලයක් තියෙන්න ඕනේ. ඒ බලය බාහිර බලයට සමාන වෙන්න ඕනේ. බාහිර බලයට සමාන වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ අවස්ථාවේදී වස්තුව චලිත වෙන්නේ නැහැ. චලිත නොවේ. එතකොට මෙන්න මේ යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. ඒ අවස්ථාවේදී වස්තුවේ චලිත වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ යොදන ඝර්ෂණ බලයට කියනවා අපි ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියනවා. හිතන්නකො මේ පෘෂ්ඨය මගින් දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. අපි හිතමු 10යි කියනවා. F ට එන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 10යි කියලා හිතන්නකො. එහෙනම් මෙන්න මේ 10ට වඩා වැඩියෙන් P බලය යෙදුවොත් එහෙම. මේ වගේ. මෙතන P වලගේ දැන් 10.1ක් කරනවා. හැබැයි මෙයාට එන්න පුළුවන් උපරිම බලය 10යි. එහෙනම් මේ වස්තුවක් චලිත වීමට ඔන්න මෙන්න අවස්ථාව ආසන්නම අවස්ථාවේ ඇතිවන ඝර්ෂණ බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. වස්තුවක් චලිත වීමට ඔන්න මෙන්න තියෙන අවස්ථාවේදී ඇතිවන ඝර්ෂණ බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. ඒත් සීමාකාරී ඝර්ෂණ බලය යටතේ වස්තුවේ චලිත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සීමාකාරී බලය යටතේ වස්තුවේ චලිත වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මෙන්න මේ 10.1 බලය ක්‍රියාත්මක වෙනවා මේ වස්තුව මත. 10.1 බලය ක්‍රියාත්මක වෙනවා වස්තුව මත. එතකොට මෙන්න මේ වස්තුව මත ඝර්ෂණ බලයක් තියෙනවා. මේ ආවේ උපරිම ඝර්ෂණ බලය. මෙයා 10.1ක් වෙද්දී මෙතන ඝර්ෂණ බලය 10ට වඩා අඩු වෙනවා. ඝර්ෂණ බලය 10ට වඩා අඩු වෙනවා. එහෙනම් වස්තුවක් චලිත වෙද්දී දැන් මෙතෙන්දි වස්තුව චලිත වෙනවා. මේ පැත්තට 10ක් එන්නේ මේ පැත්තට 10.1ක් 10ට වඩා අඩුවෙන් එන්නේ. මේ පැත්තට 10ක් එනවා. එහෙනම් වස්තුව චලිත වෙනවා. එහෙනම් චලිත වෙද්දී ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. එවනම් ඝර්ෂණ බලයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. මොකක්ද පළවෙනි එක? ස්ථිතික ඝර්ෂණ බලය වස්තුව චලිත වෙනවද? නැහැ. දෙවෙනි අවස්ථාවේදී වස්තුව චලිත වෙනවා. ඒ චලිත වෙන්නේ නැහැ. උපරිම ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය. තුන්වෙනි අවස්ථාවේදී වස්තුව චලිත වෙනවා. ඒ කියන්නේ එතෙන්දී මොකද වෙන්නේ? ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒක සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වගයක් වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වගයක්. බලන්න ඔතන ඒ ටික අපි ලියා ගන්න තියමු. කිසියම් රළු පෘෂ්ඨයක් මගින් දී ඇති වස්තුවක් මත ඇති කළ හැකි උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 10ක් කියලා කියනවා. මෙන්න මේ කතන්දරේ පැහැදිලි වුණේ නැත්නම් ආයේ පොඩ්ඩක් කල්පනාවෙන් අහගන්න. මෙන්න මේ රූප සරණත් එක්ක මම නැවත පැහැදිලි කරනවා. අද IMS එකට ගියා ඔයගොල්ලන්ගේ මෙන්න මේ ටියුට් එක තියලා තියෙන්නේ යාන්ත්‍රික ශක්තිය. අපි ඊගාවට කරන පාඩම. මෙන්න මේක තියලා තින්නේ බලයේ පාඩමේ ඊගාව පාඩම තමයි යාන්ත්‍රික ශක්තිය. ඒ ටියුට් ගන්න යන අය චාලක රසායනයේ ටියුට් එක අරගෙන නැත්නම් ඒකත් තියලා තිනවා. ඒක කියලා ඉල්ල ගන්න.
චාලක රසායන ටියුට් එකත් එතන තියෙනවා. ගොඩ දෙනෙක් ගාව චාලක රසායන ටියුට් එක ඇති නැති අය යාන්ත්‍රික ශක්තිය ටියුට් එකත් එක්ක චාලක රසායනික ඉල්ල ගන්න. රටේ අනිත් සියලුම දේවල් වැඩ කරනවා වැඩ කරන්නේ නැති එකම දේ තියෙන්නේ පාසල් පද්ධතිය සහ ටියුෂන් පද්ධතිය. අධ්‍යාපන ශාස්ත්‍ර විතරයි වැඩ කරන්නේ නැත්තේ. විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල ඒවා අනිත් ඒවා ඔක්කොම වැඩ. හයි. මොනවා වැඩ කරන ඒවා නොකරන ඒවා ගේ ප්‍රතිඵල එන්නේ පහුවෙලා. ඕගොල්ලන්ට එන්නේ පහුවෙලා. මෙන්න වස්තුවක් තියෙනවා. බාහිරින් තියෙනවා බලයක් ඒක P වලගේ බිඳුව. ඒ කියන්නේ හරියට නිකන් මෙන්න මේ ඩස්ටර් එක මේ ටියුට් එක උඩ තියලා තියෙනවා වගේ. මෙයා මත බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් දැන් මෙයා මොකද වෙන්නේ? නිශ්චලයි. එහෙනම් මෙයා මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හේතුව බාහිර බලයේ බිඳුවක් වෙන නිසා මෙයා මත ඝර්ෂණ බලය කීයද වෙන්නේ? බිඳුවක් වෙනවා. එහෙනම් මෙතන F කියලා ගත්තොත් F ළඟයක් බිඳුවක් වෙනවා. බාහිර බලයක් බිඳුවයි ඝර්ෂණ බලයක් බිඳුවයි. ඒ අවස්ථාවේදී වස්තුව මොකද වෙන්නේ? නිශ්චලයි. වස්තුව නිශ්චලයි. ඒ කියන්නේ ඝර්ෂණ බලය කීයද වෙන්නේ? බිඳුවක් වෙනවා. ඒක බාහිර බලය බිඳුවක් වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා වස්තුවක් චලිත වෙන්න නම් ඒ වස්තුව මත බාහිර බලයක් තියෙනවා. දැන් බාහිර බලය තියෙනවා. හැබැයි ඒකේ අගේ බිඳුව. ඒ කියන්නේ අවංකවම කිව්වොත් මෙතන ඇත්තටම බාහිරින් බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ඉඳ වස්තුව නිශ්චල වෙනවා. ඝර්ෂණ බලයේ අගේ බිඳුවයි බාහිර බලයේ අගේ බිඳුවයි. එහෙනම් වස්තුව මත බාහිර බල නැහැ. වස්තුව නිශ්චලයි. ඒ රූපසරණේ උඩ ටික තියලා වෙයි යට ටික එනකන් මේ විදියට. අදින්න දෙයක්වත් නැහැ. ඝර්ෂණ බලය දාලා එක බිඳුවක් කියලා දාගන්න. එනවා මම දෙවෙනි අවස්ථාව. දැන් P වලගේ එකක් වෙනවා. P වලගේ නිව්ටන් එකක් වෙනවා. දැන් මෙයාට පොළවෙන් දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 10 නිව්ටන් කියලා ගාන නිව්ටන් දීලා තියෙනවා. මම එතන දීලා තියෙනවා. කිසියම් රළු පෘෂ්ඨයක් මගෙන් දී ඇති වස්තුවක් මත ඇති කළ හැකි උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 10ක් ලෙස ගන්න කියලා. දැන් මෙයා නිව්ටන් එකක් නේ. එහෙමනම් මෙයාට 10ක් දක්වා වැඩි වෙන්න පුළුවන් බලය ඝර්ෂණ බලය. එහෙනම් මෙයා එකක් වෙද්දී මෙතන ඝර්ෂණ බලයක් කීයක් වෙනවද? නිව්ටන් එකක් වෙනවා. ඝර්ෂණ බලය නිව්ටන් එකක් වෙනවා. මෙතනින් නිව්ටන් එකක බලයක් එද්දී මෙයා ඊට සමගාමීව ඝර්ෂණ බලය එකක් කරගන්නවා. එහෙනම් බල දෙක මොකද වෙන්නේ? සමානයි. එහෙනම් වස්තුව නිශ්චලයි. ඝර්ෂණ බලය නිව්ටන් එකක් වෙනවා. තියාගන්න දෙවෙනි රූප සරණිය යටේ. වස්තුව නිශ්චලයි ඝර්ෂණ බලය නිව්ටන් එකක් වෙනවා. තුන්වෙනි අවස්ථාවට එනවා. මෙතෙන්දී දැන් P වලගේ නිව්ටන් 10ක් වෙනවා. P වලගේ නිව්ටන් 10ක් වෙනවා. දැන් P වලගේ නිව්ටන් 10ක් වෙද්දී පොළවෙන් දෙන්න පුළුවන් උපරිම බලයක් කීයද? 10යි. මෙයක් පොළව අතරින්නේ නැහැ. පොළවත් කරන්නේ නිව්ටන් 10ක බලයක් දෙනවා මේ පැත්තට. පොළවත් කරන්නේ නිව්ටන් 10ක බලයක් දෙනවා අනිත් පැත්තට. එහෙමනම් මෙන්න බාහිර බලය මෙන්න මොකක්ද? ඝර්ෂණ බලය. මේ අවස්ථාවේදී වස්තුව දැන් උපරිම ඝර්ෂණ බලය තියෙනවා. හැබැයි නිශ්චලයි. වස්තුව නිශ්චලයි. දැන් තියෙන්නේ උපරිම ඝර්ෂණ බලය අපි කියන එකට 10ට වඩා පොඩ්ඩක් හරි වැඩි වෙච්ච එක මම මොකද වෙන්නේ? වස්තුව චලිත වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලයක් තමයි දෙන්නේ මේ අවස්ථාවේදී. ඊළඟට එන තුන්වෙනි අවස්ථාවේදී
F සමානයි 10ක් වෙනවා. වස්තුව නිශ්චලයි සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. ඊළඟට අපි කරන්නේ බලය තව ටිකක් වැඩි කරනවා. F වලගේ P වලගේ එතන 10යි තියෙන්නේ. ඒක පේන්නේ නැහැ ටිකක්. අපි දාගමු මේක 11 නිව්ටන් කියලා. නිව්ටන් එකේ හදා ගන්නකො P වලගේ සමාන 11 නිව්ටන් කියලා. P වලගේ 11 නිව්ටන්. මෙන්න මෙතෙන්දි වෙන්නේ උපරිම බලය 10යිනේ දෙන්න පුළුවන්. මෙතෙන්දි මේ වස්තුව චලිත වෙනවා. වස්තුව චලිත වෙනවා. ඒ කියන්නේ 10ට වඩා වැඩි බලයක් දීලා තියෙනවා. 10ට වඩා වැඩි බලයක් දීලා තින්නේ ඒ ඉන්න වස්තුව මොකද වෙන්නේ? චලිත වෙනවා. හැබැයි මෙතෙන්දී ඝර්ෂණ බලය F නම් F වලගේ 10ට වඩා අඩු වෙනවා. F වලගේ 10ට වඩා අඩු වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ ගතික ඝර්ෂණ බලය. ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන බලයට කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන බලයට කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. right ඔන්න ඔය රූප සරණේ ඔය ටික සම්පූර්ණ කරගත්තාම අපිට දැන් කියන්න පුළුවන් ස්ථිතික ඝර්ෂණ බලය ඊළඟට සීමාකාරී ඝර්ෂණ බලය සමග ගතික ඝර්ෂණ බලය. එන්න දෙවෙනි පිටුවේ උඩටම තියෙනවා ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. එවනම් ලියමු. ස්ථිතික ඝර්ෂණ බලය ලියමු. යම් වස්තුවක් නිශ්චල අවස්ථාවේදී වරාංගනට දාගන්න බාහිර බලයක් හමුවේදී යම් වස්තුවක් නිශ්චල අවස්ථාවේදී බාහිර බලයක් හමුවේදී නිශ්චලව තියෙද්දී වස්තුවේ චලිතයේ වැළැක්වීම සඳහා පෘෂ්ඨය මගින් ඇති කරනු ලබන වස්තුවේ චලිතයේ වැළැක්වීම සඳහා පෘෂ්ඨය මගින් ඇති කරනු ලබන ප්‍රතිරෝධී බලයයි. එතකොට ස්ථිතික ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙද්දී වස්තුව චලිත වෙන්නේ නැහැ. කියන්නේ මෙම අවස්ථාවේදී වස්තුව චලිත නොවේ. එන්න සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලයේදී වෙන්නේ ස්ථිතික ඝර්ෂණ බලයේ උපරිම අවස්ථාවට පැමිණෙනවා. right ලියමු මෙය සීමාකාරී ඝර්ෂණ බලයේ
මෙය සීමාකාරී ඝර්ෂණ බලයේ උපරිම අගයයි. මේ සීමාකාරී ඝර්ෂණ බලයේ උපරිම අගයයි. මෙහිදීද වස්තුව නිශ්චල වේ. මෙහිදීද වස්තුව නිශ්චල වේ. ඊළඟට ගතික ඝර්ෂණ බලය. ඔව් ස්ථිතික එකේ උපරිම අගය තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. ඊළඟට ගතික ඝර්ෂණ බලය. එයදලියන්නේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි බාහිර බලයක් යෙදූ විට සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි බාහිර බලයක් යෙදූ විට වැඩි බාහිර බලයක් යෙදූ විට වස්තුව චලිත වේ. වස්තුව චලිත වේ. වස්තුව චලිත වේ. එහිදී වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලය එහිදී වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලය එහිදී වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලයයි. එහිදී වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලයයි. එතකොට ඔය කියන ගතික ඝර්ෂණ බලය හැම විටම සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. ලියන්න. මෙය සෑම විටම සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මෙය සෑම විටම සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු අගයක් ගනී. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු අගයක් ගනී. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු අගයක් ගන්න. හරි මම එනවා ඊගවට ඝර්ෂණ සංගුණකය කියන එක හඳුන්වනවා. අපි ඔක දක්වන්නේ මියු කියන සංකේතය. හරි මෙන්න මේ ඝර්ෂණයේ කොටසත් එක්ක බලය පාඩම අවසන් වෙනවා. මේකේ තරමක් සංකීර්ණ ගණන් කීපයක් තියෙනවා. අපි ගෲප් ක්ලාස් එකේ කට්ටිය ඉන්නදී එක එක කතා කරන්නේ ඝර්ෂණය එතනත් පාඩම මම දන්නේ ඉවර වෙන්න ළඟයි. ඒකේ දින ගණන් ටිකක් මේකට වඩා ටිකක් අමාරුයි. මෙන්න දිනව වස්තුව m කියලා. මෙයා මත යොදනවා p කියලා බාහිර බලයක්. p කියලා බාහිර බලයක් යොදනවා. මෙයාගේ බර mg වෙනවා. ප්‍රතික්‍රියා බලය r වෙනවා. බර mg ප්‍රතික්‍රියා බලය r වෙනවා.
මෙයා මත බාහිර බලයක් යදපුවාම මේ පෘෂ්ඨය මගින් වස්තුව මත යදෙන ප්‍රතිරෝධී බලයක් ඒකට කියනවා F කියලා. එතකොට මෙන්න මේ පෘෂ්ඨයේ ස්වභාවය හැඳින්වීම සඳහා අපි ගන්නවා භෞතික රාශියක්. ඒකට කියනවා ඝර්ෂණ සංගුණකය කියලා. ඒක ලියන්නේ mu. හරියට නිකන් u අකුර ලියනවා. මේ කකුලෙන් මේ පැත්තට අදිනවා. ඔන්න mu. මෙන්න මේ mu කියන එක අර්ථ දක්වනවා ඝර්ෂණ බලයේ බෙදීම ප්‍රතික්‍රියා බලයේ විදිහට. එහෙනම් මේ mu කියන එක මේ පෘෂ්ඨයට ආවේනික ලක්ෂණයක් වෙනවා. එතකොට ඒක බාහිර බලයේ බෙදීම ප්‍රතික්‍රියා ඝර්ෂණ බලයේ බෙදීම ප්‍රතික්‍රියාව කියන එකට සමාන වෙනවා. මේකේ තේරුම් ගන්න දෙයක් නැහැ. සමීකරණය F සමානයි mu r. ඕක තමයි මතක තියාගන්න තියෙන්නේ. ඝර්ෂණ සංගුණිකේ අර්ථ දක්වන්න කියලා එහෙම කවදාවත් එහෙම ප්‍රශ්න අහන්නේ. ලියමු පොඩ්ඩක් ඝර්ෂණ සංගුණිකේ mu. කියන්නේ මේ විදිහට. ඝර්ෂණ බලය සහ ඝර්ෂණ බලය සහ ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව අතර අනුපාතය ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව අතර අනුපාතය ඝර්ෂණ සංගුණකයයි. ඝර්ෂණ සංගුණකයයි. ඝර්ෂණ සංගුණකයයි. මෙන්න මේ ඝර්ෂණ සංගුණකයේ තියෙනවා ප්‍රධාන අවස්ථා දෙකක්. එකක් තමයි වස්තුව චලිත නොවන විට ඇතිවන ඝර්ෂණ සංගුණකය. අපි කියනවා mu s static කියන්නේ. මේක කියනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියලා. ස්ථිතික ඝර්ෂණ සංගුණකය. A mu s. ඊළඟට තියෙනවා mu d. D කියන්නේ ඩයිනමික්. චලනය වෙනවා කියන අදහස. මේකට අපි කියනවා ගතික ඝර්ෂණ සංගුණකය කියලා. ගතික ඝර්ෂණ සංගුණකය. හැමතිස්සෙම ගතික ඝර්ෂණ සංගුණකයේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයට වඩා අඩු වගයක් තමයි ගන්න. ඒකටම ලියන්න වස්තුව නිශ්චල විටක දාන්න mu s වරහන් ඇතුලේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය. mu s ස්ථිතික ඝර්ෂණ සංගුණකය. වරහන් mu s ද වස්තුව චලිත වන විට mu d වරහන් ඇතුලේ දාගන්න ගතික ඝර්ෂණ සංගුණකය. mu d ගතික ඝර්ෂණ සංගුණකය. ද ගණනයේ යොදවනු ලැබේ. ගතික ඝර්ෂණ සංගුණකයද ගණනයේ යොදවනු ලැබේ.
වස්තුවක් නිශ්චල වෙන විට ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ තමයි ගණනයට දාන්නේ. වස්තුවක් චලිත වන විට ගතික ඝර්ෂණ සංගුණකයේ තමයි චලිතයට දාන්නේ. ගෲප් ක්ලාස් එකට දැම්මම ගන්න වෙන්නේ නැහැ. පන්ති පටන් ගන්න කලින් ඉන්න වෙනව නේද? ආලා දින ගෲප් ක්ලාස් එකට ළමයි ගන්න නැද්ද කියලා. ආයේ පන්ති පටන් ගත්තාම පස්සේ තමයි ඉතින් ගන්න වෙන්නේ. දැනට කරගෙන යන පාඩම් වල වැඩිපුර අභ්‍යාස ටිකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. right බලන්න එනම් P කියලා බාහිර බලයක් යටතේ ඉහළ වස්තුව චලිත කිරීමට උත්සාහ කිරීමේදී රළු පෘෂ්ඨය මගින් වස්තුව මත ඝර්ෂණ බලයක් ඇති කරනවා. එතකොට පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණ සම්මුණකයේ μ නම් අපි ගන්නවා x සමානයි μr කියලා. මෙන්න P කියලා බාහිර බලයක් තියෙනවා. එතකොට මෙන්න මේ අතර ඝර්ෂණ සංගුණකයේ μ. ඝර්ෂණ සංගුණකයේ μ. එතකොට මෙයා මත බාහිරින් යෙදෙන බලයක් F කියලා. P කියන බාහිරයට ප්‍රතිවිරුද්ධ වෙනවා. බාහිර නෙවෙයි ප්‍රතිවිරුද්ධ වෙනවා F කියලා. මෙයාගේ ස්කන්ධය M නම් බර mg ප්‍රතික්‍රියා බලය R. එහෙමනම් අපි μ කියන එක අර්ථ දැක්ුවේ F බෙදීම R කියලා. μ කියන එක අර්ථ දැක්ුවේ F බෙදීම R කියලා. එහෙනම් F සමාන වෙනවා μR. F සමාන වෙනවා μR. right රූපසාරණේ අඩුපාඩු ටික අදාගෙන සමීකරණය ලියා ගන්න. μ කියන්නේ F බෙදීම R, F සමානයි μR. ගෲප් ක්ලාස් එකට ඇත්තටම ටිකක් වේගයෙන් වැඩ කරන ටිකක් අවබෝධයක් ඇතුව ළමයි ගන්න ඕනේ. නැත්තම් කට්ටිය ඔහේ දාගත්තාම වෙන්නේ අන්තිමේදී තේරෙන්නේ නැහැ කියලා මටත් බැනලා පන්තියෙන් යන එක තමයි වෙන්නේ. ඒ ඉඳයි අර ගෲප් ක්ලාස් එකට ඔන්ලයින් එකට ඒ තරම්ම හරියන්නේ නැහැ. ඒ වුණොත් වෙනමම ක්ලාස් එකක් පටන් අරගෙන ඒගොල්ලොත් එක්ක වැඩ කරලා දෙගොල්ලෝ එකතු කරන්න ඕන. ඒක ටිකක් වෙන පරිප්පුවක් කරන වැඩක්. right බලන්න එහා පැත්තේ පිටුවේ දීලා තිනවා ඝර්ෂණය සම්බන්ධ වැදගත් කරුණු. ඝර්ෂණය සම්බන්ධ වැදගත් කරුණු. right මෙන්න මේකෙන්දී පළවෙනියටම කියන්න තියෙන්නේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ වස්තුව චලිත වන දිශාවට ප්‍රතිවිරුද්ධව නෙමෙයි. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා, එහෙම නොවන අවස්ථාවලුත් තියෙනවා. මම අදින්නම්කෝ මෙන්න මේ විදිහේ
අවස්ථා දෙකක් ගන්න. එකක් තමයි මිනිහෙක් ඇවිදින අවස්ථාව පොළොව මත. මිනිහෙක් පොළොව මත ඇවිදිනවා. මෙන්න පොළොව, මෙන්න මිනිහාගේ කකුල. එතකොට මිනිහා යන්නේ මේ දිශාවට. දෙවෙනි එක මොකක් හරි පෙට්ටියක් ලණුවක් දාලා ඇදගෙන යනවා මේ දිශාවට. දැන් බලන්න අවස්ථා දෙකේදීම මිනිහා යන්නේත් මේ පැත්තට. මේ පෙට්ටිය දෙන්නෙත් මේ පැත්තට. දැන් මිනිහා ඉස්සරහට කකුල තියද්දි මේ කකුලෙන් පොළව තල්ලු කරනවා මේ පැත්තට. මිනිහා කකුලෙන් පොළව තල්ලු කරනවා මේ පැත්තට. මේ දෙන්නේ කකුලෙන් පොළව මත බලය. එතන මිනිහා ඉස්සරහට යද්දී කකුල පිටිපස්සටයි යන්නේ. මිනිහා ඉස්සරහට යද්දී කකුල මොකද වෙන්නේ? පිටිපස්සට යන්නේ. මිනිහා මෙහෙම යනවා කකුල් දෙක මාරු කර කර යනවා. මේ කකුල පිටිපස්සට යනවා. මේ මිනිහා යන්නේ ඉස්සරහට. එතකොට කකුල මෙහෙට එද්දී පොළවෙන් කරන්නේ කකුල තල්ලු කරන ඉස්සරහට. එහෙනම් මෙයා මේ පැත්තට තල්ලු කරන්නේ. මෙයා මේ පැත්තට තල්ලු කරනවා. එහෙනම් මිනිහා ගමන් කරන්නේ මිනිහාගේ කකුල පිටිපස්සට තියන්නේ. මේ පොළොව මත තියෙනවා. පොළොවෙන් බලය ප්‍රතිවිරුද්ධ වෙනවා මේ පැත්තට. මෙතෙන්දී මේ වස්තුව මෙහෙට යනවා. එතකොට මේ පොළවේ අපි තුමු වැලි තියෙන එකනේ වැලි ටික මේ පැත්තට අදිනවා. එතකොට පොළොව මගින් කරන්නේ මේ වස්තුව මත මේ පැත්තට බලයක් ඇති කරනවා. මෙන්න ඝර්ෂණ බලය. එහෙනම් මෙන්න මෙතන ඝර්ෂණ බලය මෙන්න මෙතන ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය අවස්ථා දෙකක් එනවා. දැන් බලන්නකො මිනිහා යන්නේ මේ පැත්තට. මේ ඝර්ෂණ බලය ඇත්තේ මේ පැත්තටම තියෙනවා. වස්තුව යන්නේ මේ පැත්තට. ඝර්ෂණ බලය තියෙන්නේ කොහෙද? අනිත් පැත්තට. එහෙනම් අනිවාර්යයෙන්ම ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ එකිනෙකට සාපේක්ෂව චලිතයේ දෙන වස්තුන්ගේ සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධව. මේවා විභාගයේදී නියමටම අහනවා බහුවර්ණ වලට. වස්තු දෙකක් එකිනෙකට සාපේක්ෂව චලිත වීමේදී ඒ සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධ ආකාරයට තමයි ඝර්ෂණ බලය පිළිගන්නේ. කියන්නේ මෙයා මිනිහා යන්නේ මේ පැත්තට. එතකොට ඝර්ෂණ බලය මේ පැත්තට. දැන් බැරි වෙලාවක් කිව්වොත් එහෙම ඝර්ෂණයේ වස්තුවක චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව පිටයි කියලා. ඒක වැරදි. මොකද මිනිහා යන්නේ මේ පැත්තටනේ. ඉතින් ඝර්ෂණ බලය එහෙටම නෙවෙයිලා තියෙන්නේ. ප්‍රතිවිරුද්ධව නෙවෙයි. මිනිහා එහෙට යද්දී කකුල පිහිටන්නේ කකුල යන්නේ පිටිපස්සට. මොකද මිනිහා යන එකෙන් වැඩක් නැහැ. කකුලයි පොළොවයි අතර තමයි චලිතය සිද්ධ වෙන්නේ. එහෙනම් කකුල ගමන් කරන්නේ පිටිපස්සට ඊට ඉස්සරහට යදෙනවා ඝර්ෂණ බල. දැන් මේවා ටිකක් වැදගත් අවස්ථා වෙනවා තේරුම් ගන්න. මේ ටියුට් එකේ මෙන්න මේ උඩින් මෙතනින් ඉඩක් තියෙනවානේ. අන්න එතන පොඩ්ඩක් ඔය මෙයයි යන ගන්න. එල. ක්ලාස් එකේ ඉන්නේ මම ඉවර කරගන්න දෙන්න. නැත්නම් හෙට උදේ කරන්න මේක 10 විතර නෝ ඉවරනවා. එන නියම ඝර්ෂණය සම්බන්ධ වැදගත් කරුණු යන්න පළවෙනි එක ඝර්ෂණ බලය සෑම විටම වස්තුවක් චලනය වන හෝ
වස්තුවක් චලනය වන හෝ චලනය වීමට වස්තුවක් චලනය වන හෝ චලනය වීමට උත්සාහ දරන දිශාවට චලනය වන හෝ චලනය වීමට උත්සාහ දරන දිශාවට චලනය වන හෝ චලනය වීමට උත්සාහ දරන දිශාවට ප්‍රතිවිරුද්ධව පොදු ස්පර්ශක පෘෂ්ඨය ඔස්සේ පොදු ස්පර්ශක පෘෂ්ඨය ඔස්සේ පොදු ස්පර්ශක පෘෂ්ඨය ඔස්සේ ක්‍රියා කරයි. පොදු ස්පර්ශක පෘෂ්ඨය ඔස්සේ ක්‍රියා කරයි. ඊළඟට මෙන්න මේ වස්තුව මත යොදන බාහිර බලය වැඩි කරගෙන යද්දී ඝර්ෂණ බලයක් වැඩි වෙනවා. බාහිර බලය වැඩි කරගෙන යද්දී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හැබැයි ඝර්ෂණ බලය වැඩි වෙන්නේ එක්තරා සීමාකාරී අගයක දක්වා පමණයි. එතනින් එහාට ඝර්ෂණ බලය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න බාහිර බලය මෙන්න. බාහිර බලය මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඝර්ෂණ බලය. බාහිර බලයේ බිඳුවක් වෙද්දී ඝර්ෂණ බලයේ බිඳුවයි. බාහිර බලයේ බිඳුවයි නම් ඝර්ෂණ බලයේ බිඳුවයි. බාහිර බලයේ වැඩි කරගෙන යද්දී බාහිර බලයේ වැඩි වෙද්දී ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. බාහිර බලය වැඩි වෙද්දී ඝර්ෂණ බලය වැඩි වෙනවා. එතකොට මෙන්න මේ එනවා උපරිම ඝර්ෂණ බලය. ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. මේ දෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. මෙතන මේ ඝර්ෂණ බලය බාහිර බලය හිතන්නකො මෙතන අපි තියෙන්නේ P1 කියලා. මේක P1කට වඩා පොඩ්ඩක් හරි වැඩි කරොත් මේ සීමාකාරී ඝර්ෂණ බලය එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය අඩු වෙලා ඒක නියතව තියෙනවා. ඝර්ෂණ බලය අඩු වෙලා නියතව තියෙනවා. එතකොට මෙන්න මෙතන නිරූපණය කරන අගය මේ අගය. ඒකට කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. ගතික ඝර්ෂණ බලය. එහෙනම් මේ අවස්ථාවේදී වස්තුව නිශ්චල. මේ අවස්ථාවේදී වස්තුව චලිත වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම බලන්න ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අගයක් වෙනවා අඩු වෙනවා. එහෙනම් මෙයා 10 න මෙතන 9.8ක් වගේ අගයක් තමයි මේ. හරි. මෙන්න මේක දීලා දිනවා යටින් ප්‍රස්ථාරයක්. වස්තුවක් චලනය වන විටදී ඒ මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ විශාලත්වයේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා කුඩා වෙනවා. වස්තුවේ චලනය වන විට පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණ සංගුණකය ගතික ඝර්ෂණ සංගුණකය ලෙස හඳුන්වනවා. මෙන්න මේ ප්‍රස්ථාරයේ අක්ෂ දෙක දීලා දිනවා හරියට ප්‍රස්ථාරයේ ඇඳගන්න පොඩි වට එතන.
සීමාකාරී ඝර්ෂණ බලය ලියා ගන්න. ගතික ඝර්ෂණ බලය ලියා ගන්න. සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වන අවධියේදී වස්තුව නිශ්චල බවත් ගතික ඝර්ෂණ බලයේදී වස්තුව චලිත වන බවත් ලියා ගන්න. right එන්නේ නම් එතන දෙවෙනි තල් ලකුණ අපි එකකයි ලිව්වේ දෙවෙනි තල් ලකුණ ලියන්න එතන. ඔය ඇඳුම් ප්‍රසාරයට උඩින් තියන්නේ පළවෙනි තල් ලකුණ විතරයි ලිව්වේ ඝර්ෂණය සම්බන්ධ වැදගත් කරුණු විදියට. දෙවෙනි තල් ලකුණ ලියා ගන්න. වස්තුවක් සර්පණය ඒ කියන්නේ ගමන් කිරීමට වස්තුවක් සර්පණය කියන්නේ ලෙස්සල යනවා කියන එක. වස්තුවක් සර්පණය විය හැකි දිශාවට වස්තුවක් සර්පණය විය හැකි දිශාවට ඒක කොතන ලියන්න ඕනේ? අය අර අපි තියෙන්නේ ඝර්ෂණය සම්බන්ධ වැදගත් කරුණු කියලා ලිව්වේ. ඒකේ පළවෙනි කරුණ විතරයි ලිව්වේ. දෙවෙනි එක. වස්තුවක් සර්පණය විය හැකි දිශාවට වස්තුවක් සර්පණය විය හැකි දිශාවට යොදනු ලබන වස්තුවක් සර්පණය විය හැකි දිශාවට යොදනු ලබන බාහිර බලය ක්‍රමයෙන් වැඩි කරන විට බාහිර බලය ක්‍රමයෙන් වැඩි කරන විට බාහිර බලය ක්‍රමයෙන් වැඩි කරන විට ඝර්ෂණ බලයද එක්තරා සීමාකාරී අගයක් දක්වා ඝර්ෂණ බලයද එක්තරා සීමාකාරී අගයක් දක්වා ඊට සමානව හා ප්‍රතිවිරුද්ධව ක්‍රමයෙන් වැඩි වේ. ඊළඟ අවස්ථාව එතෙන් යටින් මේ જાතිය රූපයක් දීලා තියෙනවා.
මෙන්න බාහිර බලයේ P මෙතන මේ ඊතලයක් දාගන්න එක Fs කියලා දාන්නේ static force සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය. ඉතින් ඊතලයේ පේන්නේ නැහැ ඊතලයේ දාගන්න. මෙන්න R ප්‍රතික්‍රියා බලය මෙන්න මේ F කියන එක Fs කියන එක ඒ කියන්නේ සීමාකාරී නැත්නම් ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය සමානුපාතික වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙන්න මේ ස්ථිතික ඝර්ෂණ බලය සමානුපාතික වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවට. ඒ හින්දා තමයි අපි මෙන්න මේ විදිහට යන්නේ ප්‍රසාරයේ මුල් කොටස. මේ දිබ්බේ බාහිර බලය මේ තියන්නේ මෙන්න මේක මූල ලක්ෂ්‍ය අනා යන්නේ. ඒ කියන්නේ y සමාන mx ආකාරයට තමයි යන්නේ. right එහෙනම් ලියන්න එතන ඉස්සරහින් මේ රූප සරණ ඉස්සරහින් රූල් 3-4ක් තියෙනවා එතන ලියන්නේ නම් සීමාකාරී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට සීමාකාරී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝම වශයෙන් සමානුපාතික වේ. right එහෙනම් රූප සරණ යනගත්තානේ මෙතන Fs සමානුපාතිකයි R අනුලෝම වශයෙන් සමානුපාතිකයි. ඊළඟට එනවා අපි රළු ආනත තලයක් මත වස්තුවක චලන දෙතෙන්ට එන්න කලින් බලමු ගාණක් හදන්න. එන්නකෝ පිටු අංකය 6 ගැටළු අංකය 52. පිටු අංකය 6 ගැටළු අංකය 52. පළවෙනි කොටස අහනවා ඝර්ෂණ බලය යනුවෙන් කුමක් අදහස් වේද කියලා. එකිනෙකට ස්පර්ශිත වස්තුන් දෙකක් එක් වස්තුවකට සාපේක්ෂව අනිත් වස්තුව චලිත වීමට උත්සාහ කිරීමේදී පෘෂ්ඨය මගින් චලිත වන වස්තුවේ චලිතයට විරුද්ධව ඇති කරනු ලබන බලයට තමයි අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. නියම මේ විදිහට කිසියම් පෘෂ්ඨයක් මත තවත් පෘෂ්ඨයක් කිසියම් පෘෂ්ඨයක් මත තවත් පෘෂ්ඨයක් කිසියම් පෘෂ්ඨයක් මත තවත් පෘෂ්ඨයක් චලනය වන විට හෝ චලනය වන විට චලනය වීමට උත්සාහ දරන විට චලනය වන විට හෝ චලනය වීමට උත්සාහ දරන විට චලනය වන විට හෝ චලනය වීමට උත්සාහ දරන විට එක් පෘෂ්ඨයක් මගින්
එක් පෘෂ්ඨයක් මගින් තවත් පෘෂ්ඨයක් මත එක් පෘෂ්ඨයක් මගින් තවත් පෘෂ්ඨයක් මත ඒවායේ සාපේක්ෂ චලිතයට ඒවායේ සාපේක්ෂ චලිතයට ඒවායේ සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධව බලයක් ඇති කරන අතර ප්‍රතිවිරුද්ධව බලයක් ඇති කරන අතර ප්‍රතිවිරුද්ධව බලයක් ඇති කරන අතර මෙම බලය ඝර්ෂණ බලය ලෙස හඳුන්වයි. මෙම බලය ඝර්ෂණ බලය ලෙස හඳුන්වයි. මෙන්න මේම වස්තුවක් දීලා තියෙනවා. මෙයාගේ බර mg ප්‍රතික්‍රියා බලය r කියලා දීලා තියෙනවා. වස්තුව මත යොදන බාහිර බලය ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ බාහිර බලයක් යෙදෙන්නේ නැහැ. අපෙන් අහනවා ඝර්ෂණ බලය කොච්චරද කියලා. බාහිර බලයක් නොයෙදෙන අවස්ථාවේදී වස්තුව චලිත වීමට උත්සාහයක් කරන්නේ නැති හින්දා ඝර්ෂණ බලය කීයද වෙන්නේ? බිඳුවක් වෙනවා. එන ලියන්න. බාහිර බලයක් නොමැති විටක බාහිර බලයක් නොමැති විටක බාහිර බලයක් නොමැති විටක වස්තුව චලිත වීමට බාහිර බලයක් නොමැති විටක වස්තුවේ චලිත වීමට උත්සාහ නොදරන බැවින් වස්තුවේ චලිත වීමට උත්සාහ නොදරන බැවින් වස්තුවේ චලිත වීමට උත්සාහ නොදරන බැවින් ඒ මත ඝර්ෂණ බලය ශුන්‍ය වේ. ඒ මත ඝර්ෂණ බලය ශුන්‍ය වේ. දැන් කියනවා අපිට B කොටසෙන් F2 කියලා බාහිර බලයක් එදුවද වස්තුව නිශ්චලතාවයේම තියෙනවා කියලා. F2 කියලා බාහිර බලයක් මෙතන ඇත්තට මේ F1 කියලා තියෙන්නේ. එක්ක මෙයා දෙක කරගන්න ඕනේ නැත්නම් දීලා තියෙන එක F1 කරගන්න ඕනේ. F2 නැමැති බාහිර බලයක් ඇදුවද වස්තුව නිශ්චලතාවයේම තියෙනවා. ඒ කියන්නේ මෙයා නිශ්චලව තියෙනවා නම් මීට ප්‍රතිවිරුද්ධව ඇති වෙනවා F2කට සමාන ප්‍රතිවිරුද්ධ බලයක්. සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙනවා. ඒ හින්දා තමයි මෙයා නිශ්චල වෙන්නේ. එහෙනම් ඝර්ෂණ බලය මොකද වෙන්නේ? F2කට සමාන වෙන්නේ. එහෙනම් ලියන්න මෙහිදී ඇතිවන ඝර්ෂණ බලය වස්තුව මත යෙදෙන බාහිර බලය වන
වස්තුව මත යෙදෙන බාහිර බලය වන F දෙකට විශාලත්වයෙන් සමාන විය යුතු අතර F දෙකට විශාලත්වයෙන් සමාන විය යුතු අතර F දෙකට විශාලත්වයෙන් සමාන විය යුතු අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. C කොටස. වස්තුව මත යෙදෙන බාහිර බලය වැඩි කරන විට යම් අවස්ථාවකදී වස්තුව චලනය වීමට ආසන්නතම අවස්ථාවේ පවතී. කියන්නේ ඔන්න වෙන්න අවස්ථාව අපි කියනවා සීමාකාරී අවස්ථාව. එම අවස්ථාවේ ඝර්ෂණ බලය හඳුන්වනවා. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවට දක්වන සම්බන්ධතාවය ලියන්න. එනම් වස්තුවක් චලිත වීමට ආසන්නම අවස්ථාවේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට අපි කියනවා මොකක් කියලාද? සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එතකොට මෙන්න මේ Fs කියන එක සමාන වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවට. මොකද වෙන්නේ? සමානුපාතික වෙනවා R. එහෙනම් මේක අපිට ගන්න පුළුවන් Fs සමානයි mu R කියලා. එහෙනම් එතන ලියමු වස්තුව චලිත වීමට ආසන්නතම අවස්ථාවේ වස්තුව චලිත වීමට ආසන්නම අවස්ථාවේ ඒ මත ක්‍රියා කරන බලය සීමාකාරී ඝර්ෂණ බලයයි. ඒ මත ක්‍රියා කරන බලය සීමාකාරී ඝර්ෂණ බලයයි. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ. එහෙනම් Fs සමානුපාතිකයි R. Fs සමානුපාතිකයි R. එහෙනම් F සමානයි mu R. බලන්න D. වස්තුව මත යොදන බාහිර බලය සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලයට වඩා වැඩි වෙන විට කුමක් සිදු වේදයි පැහැදිලි කරන්න. අපි මෙන්න මේ ස්පර්ශිත පොදු පෘෂ්ඨ දෙක සැලකුවොත් එහෙම මෙන්න ඔය පෙට්ටියේ යට පෘෂ්ඨ මෙන්න අපි සලකනවා තලයේ තියෙන පෘෂ්ඨය. මේ අන්වීක්ෂීය ඡායාරූපයක් කියලා ගන්නවා. මේ ආකාරයට තමයි. එතකොට මේ සීමාකාරී අවස්ථාවේදී මේ දෙන්න මේ ආකාරයටයි තියෙන්නේ.
මේ බලේ චුට්ටක් වැඩි වෙච්ච ගමන් මෙයා ඉක්මනටම මෙතනින් මොකද වෙන්නේ? පාරට ලෙස්සලා එන්නේ. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ අපිට මේ වගේ ආදර්ශනයකින් ඒක පැහැදිලි කරන්න පුළුවන්. බලන්න එතන. වස්තුව මත යොදන බාහිර බලය සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය. සීමාකාරී කියන්නේ උපරිම අවස්ථාවට ඝර්ෂණ බලය උපරිම. ඊට වඩා වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ රූපසරාණ චුට්ටක් එතනින් මේ කොටුව ඇතුලේ මෙද ගන්න. අද කට්ටිය පන්තිය දාලා යන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ කට්ටිය හොඳ පාඩම් කරනවා. නම් මේ වගේ වෙනකොට හොඳ බත්තලියක් එහෙම කාලා පාඩම් කරනවා. මෙයන්නේ වෙන්නේ මේ විදිහට. සීමාකාරී ඝර්ෂණ බලයේදී වස්තුව මත උපරිම ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වේ. වස්තුව මත උපරිම ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වේ. වස්තුව මත උපරිම ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වේ. තවදුරටත් බාහිර බලයේ වැඩි කිරීමේදී ඝර්ෂණ බලයේ ක්‍රමයෙන් අඩුවන අතර වස්තුව චලිත වීම ආරම්භේ. එතකොට මේ අවස්ථාවේදී වස්තුව මත දෙන ඝර්ෂණ බලය කොච්චරද කියලා අහනවා. ඒක සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. ලියන්නේ ඊ කොටස. මෙම අවස්ථාවේදී වස්තුව මත දෙන ඝර්ෂණ බලය කොච්චරද කියලා අහන්නේ. ලියන්නේ නම් මෙහෙම. මං කියපු එක නම් මොකක්ද කියලා මට මතකත් නෑ. ඒ හින්දා යාළුවෙක්ගෙන් පොඩ්ඩක් අහගන්න. මේ අවස්ථාවේදී වස්තුව මත යොදන ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වෙනවා. ලියන්න. මෙහිදී ඇතිවන ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු අගයක් ගනී.
සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වගයක් ගන්න. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වගයක් ගන්න. එන්න නැවත නවත්තපු තැනට රළු ආනත තලයක් මත වස්තුවක චලිතය. පිටු අංකය 3. රළු ආනත තලයක් මත වස්තුවක චලිතය. තිරසට ඒක තීටා කෝණයක් කියලා දාගන්න. මෙන්න මේ කෝණය තමයි ඔය තීටා කියන්නේ. තිරසට තීටා කෝණයකින් ආනත රළු අචල තලයක් මත තබා ඇති ස්කන්ධයෙන් මොන වස්තුවක් තියෙන්නේ? සියුම් නිදිමතක් නෙමෙයි. දැන් අපි 20යි 20 එකේ පන්තිය ගත්තාම සාමාන්‍යයෙන් ඉරිදාට මම පන්ති ඉවර කරන්නේ රෑ 10 මාරට. ආයේ උදේ 5ට පටන් ගන්නවා රිවිෂන් එක. ඒ ඔයගොල්ලන් මේ තවම 9යි 18යි වෙලාව. සියුම් නිදිමතක් එනවද කියලා අපම එක්කෙනෙක් දන්නවා සියුම් එකක් නෙමෙයි රළු එකක් එනවා. එහෙම ඉතින් ආවොත් ඉතින් ජීවිත කාලෙම නිදිමරන්න තමයි වෙන්නේ. හයි. මෙතෙන්දී මෙයාගේ ස්කන්ධයෙන් නම් බර සෑම විටම ක්‍රියාත්මක වෙන්නේ පොළවට ලම්බව. බර පොළවට ලම්බකවයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රතික්‍රියා බලය තලයට ලම්බකවයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙයා මේ පැත්තට චලිත වුණොත් ඝර්ෂණ බලය ස්පර්ශකයේ ඔස්සේ අනතලයේ ඔස්සේ ඉහළට ක්‍රියාත්මක වෙනවා. right එඳ ගන්න ඔන්න ඔය රූපසරාණේ අඩුපාඩු ටික. බලන්න ඝර්ෂණ බලය හැම විටම මොකද වෙන්නේ? තලයේ ඔස්සේ වස්තුවේ චලිත වන දිශාවට ප්‍රතිවිරුද්ධව පිහිටනවා. දැන් මෙයා පහළට යන්න යනවා නම් ඝර්ෂණ බලය ඉහළට එනවා. මෙයා ඉහළට යන්න යනවා නම් ඝර්ෂණ බලය මොකද වෙන්නේ? පහළට පිහිටනවා. එහෙනම් ලියන්න. ඝර්ෂණ බලය සෑම විටම ලියන්න එතන යටින්. ආනත තලය ඔස්සේ ආනත තලය ඔස්සේ ආනත තලය ඔස්සේ වස්තුවේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව පිහිටයි.
වස්තුවේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව පිහිටයි. වස්තුවේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව පිහිටයි. ඊළඟට බලන්නකො වස්තුවේ බර. වස්තුවේ බර හැමතිස්සෙම පිහිටන්නේ පොළවට ලම්බව. එහෙනම් ලියන්න. වස්තුවේ බර සෑම විටම කියලා දිනවනේ ලියන්න. වස්තුවේ බර සෑම විටම පොළවට ලම්බකව පිහිටයි. වස්තුවේ බර සෑම විටම පොළවට ලම්බකව පිහිටයි. ඊළඟට මෙම බලය නෙමෙයි ඒක අදාගන්න ඝර්ෂණ බලය කියන එක. මේ ඝර්ෂණ බලය මේ ප්‍රතික්‍රියා බලය. ප්‍රතික්‍රියා බලය හැම විටම පිටන්නේ තලයට ලම්බකව. මෙම බලය කියලානේ දෙන්නේ ඒක අදාගන්න ප්‍රතික්‍රියා බලය. ප්‍රතික්‍රියා බලය සෑම විටම තලයට ලම්බකව පිහිටයි. තලයට ලම්බකව පිහිටයි. ඔන්න බලන්න මේ තලය හා වස්තුවේ පෘෂ්ඨ අතර ඝර්ෂණ සංගුණකය අපිට කියනවා මියු කියලා. ඝර්ෂණ බලයේ මෙන්න මේ බලය විභේදනය කරනවා. මේ කෝණය θ වෙනවා මෙයා θ නිසා. බලා ගන්න ඕන. මෙයා θ නම් මෙයා θ. එහෙනම් මේ පැත්තට එනවා mg cos θ. එහෙනම් මෙයාගේ මේ පැත්තට එනවා බලයක්. ඒක මොකද්ද? mg sin θ. මේ බලයයි වෙනත් වර්ණයකින් ඇඳ ගන්න. මේ පැත්තට mg cos θ මේ පැත්තට mg sin θ. mg cos θ mg sin θ. එහෙනම් බලන්න තලය හා වස්තුවේ පෘෂ්ඨ අතර ඝර්ෂණ සංගුණකයේ mu නම් ඝර්ෂණ බලය F සමාන වෙනවා mu r. ඝර්ෂණ බලය F සමානයි mu r. පිටු අංකය 4 උඩින්ම තියෙනවා. ඝර්ෂණ බලය F සමානයි mu r. එතකොට මෙන්න මේ ආනත තලය ඔස්සේ පහළට මෙයා චලිත කරන්න. ආනත තලය ඔස්සේ පහළට මෙයා චලිත කරන්න යෙදෙන සම්පූර්ණ මුළු බලය කියන්නේ mg sin θ ගෙන් අඩු වෙන්න ඕනේ F. එතකොට තමයි සංප්‍රයුක්ත බලය එන්නේ. එහෙනම් බලන්න දෙවෙනි යට දිනවා. එවිට වස්තුව ආනත තලය දිගේ පහළට චලිත කරවීම සඳහා යෙදෙන මුළු බලය mg sin θ අඩු කිරීම F. mg sin θ අඩු කිරීම F. mg sin θ අඩු කිරීම F.
දැන් බලන්නකො වස්තුවේ චලිතය සඳ ආනත් තලයේ දිගේ f සමාන m එහෙනම් මෙයාගේ ත්වරණය දාගන්නේ කියලා. ත්වරණය දාගන්නේ කියලා. එහෙනම් ආනත් තලයේ දිගේ පහළට දානවා f සමානයි m. ආනත් තලයේ දිගේ පහළට දානවා f සමානයි m. එහෙනම් f සමානයි ma කියන එකෙන් f කියන්නේ මොකක්ද? mg sin theta අඩු කිරීම කැපිටල් F. එහෙනම් මෙයාට mg sin theta අඩු කිරීම කැපිටල් F. ඒ කියන්නේ ඝර්ෂණය. mg sin theta අඩු කිරීම කැපිටල් F සමානයි මෙයාගේ ස්කන්ධයෙන් ත්වරණයේ A. එහෙනම් මේ ඍණ F එහාට ගත්තාම ධන F වෙනවා. මේට ගත්තාම ඍණ M වෙනවා. එහෙනම් mg sin theta අඩු කිරීම ma සමාන වෙනවා F ඝර්ෂණ බලය. mg sin theta අඩු කිරීම F. එහෙනම් මෙතන m එළියට ගත්තාම g sin theta අඩු කිරීම A සමාන වෙනවා ඝර්ෂණ බලය F. m වාරයක් g sin theta අඩු කිරීම A කියන්නේ F. ඔන්න බලයේ පාඩමේ ඝර්ෂණයේ කොටසේ සිද්ධාන්ත අවසන් වුණා. දැන් ඔයගලන්ට තියෙන්නේ උත්සාහයක් දරන්න ගණන් ටික හදන්න. ටිකක් අමාරු ගණන් ටිකක් වගේ පෙනෙන්න තියෙන්නේ 51 අර 7 වෙනි පිටුවේ ගණන් ටික නම් අමාරු නැහැ. 8 වෙනි පිටුවේ අමාරු නැත්තේමත් නැහැ. ඉතින් ටිකක් අමාරුයි. ඔය ගණන් ටික හදන්න උත්සාහ කරන්න 61 දක්වා. ඔයගොල්ලෝ ඔය ගණන් ටික උත්සාහ කරන්නේ නැතුව මම ගණන් ටික කියලා දෙන එකෙන් තේරුමක් නැහැ. ඔයගොල්ලෝ ඔය ගණන් ටික උත්සාහ කරන්න හදන්න මං එහෙම වුණොත් සෙනසුරාදා පන්තියේ ගණන් දෙකක් විතර හදනවා. කියන්නේ 51 වෙනි ගාන මං අනිවාර්යයෙන්ම සෙනසුරාදා පන්තියේ හදනවා. ඔයගොල්ලෝ උත්සාහ කරන්න ගණන් හදන්න. ඒක ඉවර වෙලා තමයි මං ඊගාවට කරන්නේ චාලක රසායන. හරි මං හිතුවේ පැය දෙකක් යයි කියලා ওই තියරි ටික ඉවර කරගන්න පැය දෙකකට කලින් ඉවර වුණා. හරි මොනවා නමුත් අනිවාර්යයෙන්ම 51 වෙනි ගාන හදන්න බලන්න. පුළුවන් අය ඔක්කොම ගණන් ටික හදන්න. ගණන් ටික හදලා පුළුවන් අය මට දාන්න WhatsApp වලින් මේ මම එතකොට මැසේජ් විදියට දාන්නම්. right එහෙනම් අදට අපි මේ පාඩම නවත්තනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ගණන් ටික හදන්න උත්සාහ කරන්න. right එහෙනම් මම පන්තිය නවත්තනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.